ආයුබෝවන් සුබ සන්ධ්‍යාවක්. පැත්තගිය තැත්ත කියන හිරු රාත්‍රී 7 ප්‍රධාන පුවත් ප්‍රකාශය සමගින් මම බුද්ධිදානුකා බේසිංහ. මම ප්‍රසාදිනි මන්තිකා විජයරත්න. ප්‍රථම අවධානය හිරු ප්‍රවෘත්ති සිරස්තල වෙත. රාජ්‍ය ආයතන 15ක් පාඩු ලබන බව කෝප් වාර්තාවෙන් හෙළිවේ. බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තු නියෝජිතයන් සහ දෙමළ සංධානය අතර කිලිනොච්චියේදී සාකච්ඡාවක්. කෞතුකාගාර සොරකමේ සැකකරුවන් 7 දෙනෙකුට ඇප. කේට් මිඩල්ටන් පුතෙකු බිහි කරයි. සියවස් ගණනාවකින් අනතුරුව ගොඩනැගෙන රට අවුල් නොකොට ඊට සහාය ලබා දීම සියලු දෙනාගේ වගකීම බව ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පෙන්වා දෙනවා. බියගම පට්ටිවිල ජල පවිත්‍රාකාරයේ විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමින් ජනාධිපතිවරයා වැඩිදුරටත් පැවසුවේ උපන් රටට ද්‍රෝහී වීම හෝ වෛර කිරීම කිසිවෙකු නොකළ යුතු බවයි. ජාතික පානීය ජල පද්ධතියට දිනකට ජල ලීටර් දශලක්ෂ 180ක් එක් කරන බියගම පට්ටිවිල ජල පවිත්‍රාගාරය අද පෙරවරුවේ ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් විවෘත කෙරුණා. බස්නාර පළාතේ දශලක්ෂයක පමණ ජනතාවගේ පානීය ජල අවශ්‍යතාවය සපුරාලීම වෙනුවෙන් ඉදිකරනු මෙම පවිත්‍රාගාරයට වැය කර ඇති මුදල රුපියල් දශලක්ෂ 10,150ක්. මේ සඳහා දිනකට ඝනමීටර් 1,80,000ක ධාරිතාවකින් යුත් ජලය සපයාගෙන එන්නේ කෙළණි ගංගාවෙන්. මෙහිදී ප්‍රථම වරට මෙරට ජලය සඳහා ISO 9001/2008 තත්ත්ව කළමනාකරණ සහතිකය බියගම ජල පවිත්‍රාගාරය වෙත ප්‍රදානය කිරීමද ජනාධිපතිවරයා අතින් සිදු කෙරුණා. ජල පවිත්‍රාගාරය විවෘත කිරීමෙන් අනතුරුව උත්සව සභාව ඇමතු ජනාධිපතිවරයා අපිට ලොකු චෝදනාවක්. අපි ණය ගන්න. අපි රටේ සංවර්ධනය ණය ගන්නවා. මේ රට මේ අවුරුදු ගණනාවකට පස්සේ ගොඩනගනකොට ඒවා අවුල් කරන්න නැතුව මේවා ගොඩනගන්නට සහයෝගය දෙන්න ඕනේ කියන එකයි මා විශ්වාස කරන්නේ. මොකද මේ රටේ ලක්ෂ ගාණක් ජීවිත පූජා කරලා තමයි මේ රට බේරගත්තේ. අනාගත පරපුරට මේක බාර කරන්න ඕන. ඕනම අවුල් කරන්න නෙවෙයි. අපි සියලු දෙනාම ආණ්ඩුව වේවා විපක්ෂය වේවා අපි කාගෙත් යුතුයකම හා වගකීම තමයි අනාගත පරපුරට මේ ප්‍රශ්න විසඳන්න ඉඩ තියන්නේ නැතුව මේ යුගයේදී අපි මේ ප්‍රශ්නවලට විසඳුම් ලබා දිය යුතුයි කියන එකයි අපි පෙන්눔 කරන්නේ. කෝප් කමිටු වාර්තාව අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරුණා. එය ඉදිරිපත් කරමින් කමිටු සභාපති ජ්‍යෙෂ්ඨ අමාත්‍ය ඩිව් ගුණසේකර මහතා පැවසුවේ ආයතන 4ක් 98%ක් ලබන බවයි. ඒ අතර විදුලි බල මණ්ඩලය සහ තෙල් සංස්ථාවද වනවා. විශ්වාස කරනවා මේ වාර්තාව විධායකයේ අවධානයට යොමු වනු ඇතැයි කියා. විරාජපතිවරයා විසින් ඇතැම් ආයතනවල ගිණුම් අසතුටුදායක බවත් තවත් ආයතනවල ගිණුම් ප්‍රතික්ෂේප කරන බවත් වාර්තා කිරීමට අපට සිදු වී තිබෙනවා. සියලු රාජ්‍ය වාණිජ්‍ය ආයතන පාඩු ලබන ඒවා බවට සමාජය තුළ මතයක් ගොඩනැගී තිබෙනවා. 2011 වසරේදී ලාභ අලාභ ගණන් බලන රාජ්‍ය වාණිජ්‍ය ආයතන දිගෙන් දිගටම පාඩු ලබා ඇති සංඛ්‍යාව 14කි. එක් වර්ෂයක් තුළ ලබන මුළු අලාභයෙන් 98%ක්ම වාගේ අදාළ වන්නේ ආයතන 4කටයි. ඒවා විදුලි බල මණ්ඩලය, ඛනිජ තෙල් සංස්ථාව, එයා ලංකා සහ මිහින් එයා ආයතනයි. ආනයන කරනු ලැබූ කලම් කරන ලද ඛනිජ තෙල් සම්බන්ධයෙන් වාම පරීක්ෂණයක් කරලීම අප කමිටුව විසින් විගණාධිපතිතුමා වෙත බලය පැවරුවා. දැන් එම වාර්තාව ගරු කතානායකතුමා වෙත ඉදිරිපත් කර තිබෙනවා. මුද්‍රණය වූ පසු එම වාර්තාව ඔබට ලැබෙනවා ඇති. දැන් ප්‍රශ්නේ තියෙන්නේ මේ වාර්තාව අපිට පාර්ලිමේන්තුවට ගෙනල්ලා වාද කරන්න බෑ මේක මුද්‍රණය කරලා එනකල්. දැන් මුද්‍රණය කරන්න ගියාම තව මාස දෙක තුනක් යනවා. මේක ෆොටෝකෝපි කරලා හරි ඉක්මනට අපේ മന്ത്രിවරු අතර දුන්නොත් අපිට ක්ෂණිකව ඊළඟ සතිවාරයේ හරි මේක විවාද කරන්න පුළුවන්. මාස 15ක් තිස්සේ මහන්සි වෙලා මේ කරපු දේ හරියට ආස්‍ය ස්ථාලයෙන් පැනලා ගියාට පස්සේ ගේට් දොර වහනවා වගේ. පිටපත්තියක් හදලා දෙන්න. පුළුවන්. මොකද නැත්තම් වෙන්නේ මේ වැරදි කරපු මිනිස්සු පැනලා ගිහිල්ලා ආස්‍යලා ගියාට පස්සේ අපි මෙතන කෑ ගහලා ඇති වැඩක් නෑ. අපිට ඊළඟ අයවැයට ඉස්සෙල්ලා මේක විවාදයට ගන්න ඕන. ඔය හංගන්න හදන්න එපා කරු නිමල් සිල්පාල මැතිතුමනි. යොමු කරා අපි ඒ ගැන කටයුතු කරනවා. ඒ වාර්තා මුද්‍රණය කිරීමට යෝජනා කරනවා. රාජ්‍ය ආයතන යටතේ ඇති පරිපාලිත සමාගම්වල ගිණුම් විගණනයේට රජයේ විගණකාධිපතිවරයාට බලය නොමැති බව පාර්ලිමේන්තු පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව අද එළිදැක්වූ සිය වාර්තාව මගින් අනාවරණ කර තිබෙනවා. අද පසුරුවේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී කාරක සභාවේ සභාපති ජ්‍යෙෂ්ඨ අමාත්‍ය ඩිව් ගුණසේකර මහතා පැවසුවේ එම ආයතන රජයේ විගණනය සඳහා ඇතුළත් කිරීමට පියවර ගන්නා ලෙස කතානායකවරයාගෙන් ඉල්ලීමක් කරන බවයි.
දවසේ පුවත 2012 ජනවාරි 1 වෙනි දින සිට මේ වසරේ මාර්තු 31 වෙනිදා දක්වා ගත වූ මාස 15 තුළ පාර්ලිමේන්තු පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව පරීක්ෂාවට ලක් කර ඇති ආයතන ගණන 244ක්. ඉන් ආයතන 15ක් 2011 වසරේදී පාඩු ලබා ඇති අතර ඉන් ආයතන 14ක්ම 2009-2010 වසරවලදී අඛණ්ඩව පාඩු ලැබූ ආයතනයි. ඉන් වැඩිම අලාභයක් ලබා ඇත්තේ ඛනිජ තෙල් සංස්ථාව, විදුලි බල මණ්ඩලය, ශ්‍රී ලංකන් එයාලයින් සහ මිහින් ලංකා යන ආයතනයි. අලාභ ලැබූ මෙම ආයතනවලින් ඇතැම් ආයතන විගණනයට රජයේ විගණකාධිපතිවරයාට බලය නොමැති බව අද පස්වරුවේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී අමාත්‍ය ඩිව් ගුණසේකර මහතා අනාවරණ කළා. ආණ්ඩුවට අයිති ලිමිටඩ් ලයබිලිටි කම්පැනිස් තියෙන සමහර කට්ටිය වාර්ෂික වාර්තා හදන්නේ නැහැ. ඒවා අපේ ඔඩිටර් ජෙනරල්ට බලයක් නැහැ. ඒ කියන්නේ ප්‍රයිවට් ඔඩිටර්ස්. දැන් අපි කැඳවුවාම සමහර කට්ටිය ආවා. අපි පරීක්ෂා කරලා තියෙනවා. සමහර ඒවා තාමත් නැවෙත් ඉන්න කට්ටියක් තියෙනවා. ඒ වුණා අපි නිර්දේශයක් කරලා තියෙනවා අපේ පාර්ලිමේන්තුවේ ස්ථාවර අනපනත් වෙනස් කරලා අපි කතානායකතුමාලා අපිට බලය ලබා දෙන්න. උන් කැඳවන්න. මොකද මේ අලාභ ලබන ආයතන 14න් 9ක් විතර ලිමිටඩ් ලයබිලිටි කම්පැනිස්. ඉතින් ලිමිටඩ් ලයබිලිටි කම්පැනිස් කියන්නේ අපේ ඔඩිටර් ජෙනරල්ට බලයක් නැහැ. අද එළිදැක්වූ මෙම වාර්තාවෙන් නිර්දේශ 20ක් ඉදිරිපත් කර ඇත්තේ ආයතන පාඩු ලැබීම මගහරවා ගැනීම සඳහායි. අධික ලෙස පාඩු ලබන ආයතන සඳහා බැංකු ණය ලබා දීමේ ක්‍රියාවලිය මහා භාණ්ඩාගාරය සමග එක්ව මහ බැංකුව නිරීක්ෂණය කළ යුතු බව එහි එක් නිර්දේශයක්. ඊට අමතරව ආයතන ප්‍රධානීන් සහ අධ්‍යක්ෂ මණ්ඩල සමාජිකයන් පත් කිරීමේදී සුදුසුකම් සහ පළපුරුද්ද පමණක් සලකා බලා එම යුතු බව මේ වාර්තාවේ නිර්දේශ අතර තිබෙනවා. මේ රටේ දේශපාලනය කරන්න අවශ්‍ය සුදුසුකමක් නැහැ. නමුත් අපි නොදැනුව හිටියත් අපි එක්ක වැඩ කරන අය දැනගෙන ඉන්න ඕනේ අපිට හරියට උපදෙස් දෙන්න. ඉතින් ඒ අයට අවම සුදුසුකම් තියෙන්න ඕනේ. නෑදෑයන් හිත මිතුරන් දාගත්තත් කමක් නැහැ. අඩුම ගානේ සුදුසුකම් හරි තියෙන්න ඕනේ කියන එකයි අපි කියන්නේ. ජ්‍යෙෂ්ඨ කළමනාකාරීත්වයටත් අපි කියන පත් කරනකොට ප්‍රධානික විධායක නිලධාරී ඒගොල්ලන් රාජ්‍ය සේවය තුලින් ආවත් ටිකක් හොයලා බලන්න ඒ තනතුරට සුදුසුද නැද්ද කියන එක. ඒක විගණකාධිපති දෙපාර්තමේන්තුව හරහත් අපි ඒක සෝදිසි කරලා බලන්න යනවා. මීට පෙර 2010 වසරට අදාළව පාර්ලිමේන්තු පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව ඉදිරිපත් කළ වාර්තාවේ චෝදනා 13ක් අලසෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට ඉදිරිපත් කර ඇති අතර ඉන් චෝදනා 3කට නඩු පවරා ඇති බව ප්‍රවෘත්ති සාකච්ඡාවේදී අනාවරණ වුණා. මම දන්නවා චෑමන්ලා 6 දෙනෙක් අයින් කරා. සම්පූර්ණ බෝඩ් වෙනස් කරා. අපේ රිපෝට් එක ගියන් පස්සේ. තවම සමහර සභාපතිවරුන්ට කිසිම ආයතනයක කිසිම තනතුරක් ලබා දීලා නැහැ. මේ කෝප් එකේ ලබා දීපු නිර්දේශ එක්ක සම්පූර්ණ එළියට දාපු අවස්ථා තියෙනවා. කෙසේ වෙතත් පාර්ලිමේන්තු පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභා සමාජිකයන් සඳහන් කළේ මෙම වාර්තාව මගින් චෝදනාවලට ලක් වූ ආයතන සඳහා ගන්නා පියවර සම්බන්ධයෙන් රජය ඍජු පිළිතුරක් ලබා දිය යුතු බවයි. කෝප් වාර්තාව අනිත් වාර්තාවල් වගේ නෙමෙයි. මේක ඇවිල්ලා පොදු ව්‍යාපාරක කාරක සභාවේ නැත්නම් ගිලුම් කාරක සභාවේ වාර්තාවල් මූල්‍ය පිළිබඳ වාර්තාවල් නිසා මුදල් නැමැතිතුමාගේ ප්‍රතිචාරයක් අවශ්‍යයි. මේ වගේ වාර්තාවක් ඉදිරිපත් කළාම දැන් අපිට සම්ප්‍රදායක් නැහැ. අපි විවාදය පිළිබඳ සම්ප්‍රදායක් තියෙනවා. පිළිතුර ගැන සම්ප්‍රදායක් නැහැ. අපි මේ සම්ප්‍රදාය ඇති කරන්න ඕනේ යම්කිසි කාල සීමාවක් තුළදී මුදල් නැමැතිතුමාගේ ප්‍රතිචාරයක් ලැබෙයි කියලා එකඟ වෙනවද නැද්ද? මොනවද කරන්නේ නොකරන්නේ නැත්නම් ඒවට හේතු දක්වලා මේ වාර්තාව. දවසේ අයහපත් කාලගුණය හේතුවෙන් ගසක් කඩා වැටීමෙන් අද පෙරවරුවේ කොළඹ නාරහෙන්පිට ප්‍රදේශයේදී පුද්ගලයෙකු මිය ගියා. ආපදා කළමනාකරන මධ්‍යස්ථානයේ පැවසුවේ තවත් නිවාස 140කට පමණ මින් හානි සිදුව ඇති බවයි. මේ අතර තද වැසි පවතින අවස්ථාවලදී තාවකාලික තද සුළං ඇතිවිය හැකි බව කළගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. ඊයේ පස්වරුවේ සිට දිවිනේ ප්‍රදේශ රැසකට පැවතියේ දෙඩි වර්ෂාපතනයක්. වැසි ඇදහැල්ලු අවස්ථාවේ ඇතැම් ප්‍රදේශවල තද සුළං තත්ත්වයක්ද පැවති අතර අද උදෑසන දක්වා එම තත්ත්වය වාර්තා වුණා. වැසි සමග ඇති වූ තද සුළං හේතුවෙන් නාරාහෙන්පිට කිරුළ පාරේ විශාල ප්‍රමාණයේ මාර්ගසක් මාර්ගයට කඩා වැටුණේ අද පෙරවරුවේ. එම ගසට යටවීමෙන් එම අවස්ථාවේ මාර්ගයේ ගමන්ගත් යතුරුපැදිකරුවෙකු ජීවිතක්ෂයට පත් වුණා. මින් මෝටර රථ දෙකකට බස් රථයකට හා ලොරි රථයකටද හානි සිදු වුණා. අනතුරින් බීගේ ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ විධායක නිලධාරියෙකු ලෙස සේවය කළ අවුරුදු 40ක් වයස ඇති පුද්ගලයෙක්. ඔහු මහනුවර කටුගස්තොට ප්‍රදේශයේ පදිංචි කරුවෙක්. වැසි සමග ඇති වූ තද සුළං හේතුවෙන් කොළඹ ජාතික රෝහලවට ප්‍රධාන මාර්ග කිහිපයකද ගස් කඩා වැටුණා. මීට අමතරව ජාතික රෝහල් පරිශ්‍රය තුළත් ගස් කිහිපයක් කඩා වැටුණු අතර රථ වාහන කිහිපයකටද ඉන් අලාභ හානි සිදු වුණා.
කෙසේ වෙතත් අද පෙරවරු වන විට කඩා වැටුණු එම ගස් ඉවත් කිරීමට සහන සේවා කණ්ඩායම් ක්‍රියා කළ අතර අනුතුරුදායක ගස්වල අතු කපා දැමීමට ඔවුන් පියවර ගත්තා. මීට අමතරව කොළඹ විශ්වවිද්‍යාලයේ ශාස්ත්‍රපීඨ පරිශ්‍රයේ ඉදිරිපිට ප්‍රධාන මාර්ගයේ ගස් කිහිපයක්ද අද උදෑසන පැවති දැඩි සුළඟත් සමග කඩා වැටී තිබුණේ මෙසේ. මින් කිසිවෙකුටත් හානියක් සිදුව නොමැති අතර ශාස්ත්‍රපීඨ පරිශ්‍රය තුළ පිහිටි විශාල ප්‍රමාණයේ ගස් කිහිපයක්ද සුළඟට කඩා වැටී තිබුණා. මීට අමතරව අපදා කළමනාකරන මධ්‍යස්ථානයේ සඳහන් කළේ දෙමටගොඩ මරදාන කිරුළපන රීඩ්මාවත යන ප්‍රදේශවලද ගස් කිහිපයක් අද පෙරවරුවේ පැවති දැඩි සුළං හේතුවෙන් මාර්ගය මතට කඩා වැටුණු බවයි. අද පෙරවරුවේ පැවති අධික සුළං හේතුවෙන් මාදිවැල පිහිටි නිවාස 20කට වැඩි සංඛ්‍යාවකට අලාභහානි සිදුව තිබෙනවා. මේ උලංග අපිලා පාටම වැස්සත් ඇල්ලුවා තාඩුත් ඔක්කොම ගලවලා ගියාට පස්සේ අපි නැගිටලා බලනකොට වැස්සේ ඔක්කොම තිබිලා 8:00 විතර වගේ තමයි උලංග ආවේ තාඩු ඔක්කොම උලංග ගියා මේ පැත්ත ඔක්කොම ගස් කැර කැවිලා මේ උලංගට ගියා ඔක්කොම. මේ අතර මධ්‍යම කඳුකරයට ඊයේ පස්වරුවේ සිට ඇදහැල්ල අධික වර්ෂාව හේතුවෙන් ප්‍රධාන ජලාශ කිහිපයක මාන්දොරටු විවෘත කර තිබෙනවා. ඒ අනුව ලක්ෂපාන කැනියොන් කාසල්රි හා ඉහළ කොත්මල යන ජලාශවල මාන්දොරටු අද පෙරවරුව වන විට විවෘත කර තිබුණා. කොත්මලේ ජලාශයේ වාන් දැමීම හේතුවෙන් මාවිල හපුගස් තලාව හරහා නාවලපිටිය මාර්ගයේ ජලයෙන් යට වී ඇති අයුරුයි මේ. දිවයිනට නිරත දිගින් හමන සුළං ප්‍රවාහයේ පවතින අභිසාරී බව හේතුවෙන් දිවයිනේ නිරත දිග කොටස්වලට සහ බස්නාහිර සහ දකුණු වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල වැසි සහිත කාලගුණ තත්ත්වයක් තවදුරටත් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. මේ අතර දිවයිනේ මධ්‍යම සබරගමුව බස්නාහිර සහ දකුණු පළාත්වල විටින් විට වැසි ඇතිවන අතර මෙම වැසි වම් පළාත දක්වාද පැතිර හැකි බව කාලගුණ නිවේදනයේ සඳහන්. කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසන්නේ දිවයින හරහා විශේෂයෙන් මධ්‍යම කඳුකරේ බටහිර බැවුම් ප්‍රදේශවල සහ අවට මුහුදු ප්‍රදේශවල විටින් විට හමන තරමක් තද සුළං තවදුරටත් බලාපොරොත්තු විය හැකි අතර වැසි ඇතිවන විටද එම ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇතිවිය හැකි බවයි. දැන් විදේ චැනල් සේවාව ඉදිරිපෑ 24 සඳහා නිකුත් කළ කාලගුණ නාවකි. නාලිකාව ඊයේ දිනේ ලබා දුන් කාලගුණ අනාවැකියේ සංසන්දනයයි. විග්නේශ්වරන් මහත්තයා එනකොට භූමි තෙල් ගහපු ගැරඩියා වගේ දඟලන ඇමතිතුමා කවුද? ඒ කවුද කියලා දැනගනිමු. රට වට කර බැඳත් කට වට කර බඳින්න බැරි වැට නැති කටෙන්. අපි මේ පහසුකම් දෙනවා වගේම අපි අනිත් පැත්තෙන් බලන්නේ රෝහලට එන පිරිස අපි වළක්වලන්නේ කොහොමද කියන එක. දැන් මේ අසනීප හැදිලා එන අඩු කර ගන්න බලනකොට ගැබිනි මාතාවන් දිහාම අපි එහෙම බලන්නේ නැහැ. ඉතින් හැමෝටම ප්‍රමිතියක් තියෙන දරුවා හදන්න බෑ. මට දැන් තමයි මතක් වෙන්නේ ජනකගේ ළමයි දැක්කා මමත් හදන්න ඕන තව ප්‍රමිතියෙන් එකක් කියලා. දැන් මට හදන්න කාලයක් නැති නිසා නිකන් ඉන්නවා. අපි මේක වෙන් කර ගන්න ඕන. වෙනම රාජ්‍යයක් හදා ගන්න ඕන. අපි මේක කඩා ගන්න ඕන. අනේ ගමේ ඉන්න අහිංසක මිනිහට ඒ වගේ මතයක් දීලා නැවත යුද්ධ සඳහා ගෙනියන වැඩ පිළිවෙල යනවා. පළාත් සභා පද්ධතිය තමයි ජනතාවට ගොඩක් සමීප. පාසල්, රෝහල් වැනි ජනතාවට ඉතාම සමීප ආයතන තියෙන්නේ පළාත් සභාවන් තුල. දැන් කොහොම මේ පළාත් සභාව තියන්නේ? පොලිස් බලතල ගලවලා ඉඩම් බලතල නැතුවද? නෑ. ඉඩම් බලතලක් තියෙද්දි පොලිස් බලතලක් තියෙද්දි පළාත් සභාව ගෙඩි පිටින් උතුරේ තියෙනවා. ආණ්ඩුවෙන් යන කතාව විනෝස මහත්තයත් දැන් හිත හදාගෙන කමක් නෑ නේ කියලා ඉන්නවා. ජනතා විමුක්ති පෙරමුණ ඇත්තටම කළේ 13+ අයගේ අවශ්‍යතාවය ඉටු කිරීම. 13 මේ බෙදුම්වාදී බලතල ඉවත් කිරීමේ සාකච්ඡාව ඉදිරියට ඇවිල්ලා මිසක් 13 ශක්තිමත් කිරීමේ සාකච්ඡාවක් ඇවිල්ලා නැහැ. 13 වෙනි ක්‍රියා සංශෝධනය ඒ විදියටම කරන්න ආණ්ඩුව තීන්දුව කරා. වීරවංශගේ මතය ඉවරයි. අද
පංචාවුරුත් ඉවරයි. දැන් වලිග කැපුවෙත් නැහැ, දත් ගැලෙව්වෙත් නැහැ, කන් කැපුවෙත් නැහැ. ඕම් පළාත් සභා ඡන්දේ සැප්තැම්බර් මාසේ 21 විතර තියෙනවා. දැන් සද්දත් නැහැ. දැන් අල්ලගෙන විග්නේශ්වර මහත්තයා. මූ තමයි හැම ගන්න ඕන කියලා. මේ උසාවියේ නඩුවා හිටපු විග්නේශ්වරන් විනිසුරුතුමාව කොහොමද මහවයි සේනාධිරාජට වඩා වැදගත් වෙන්නේ? විග්නේශ්වරන් මෙතුමා ඉදිරිපත් කරපුවාම විමල් වීරවංශ කලබල වෙලා තියෙන්නේ හරියට නිකන් ගැරන්ඩියාට භූමිතල් ගැහුවා වගේ. ප්‍රධාන දුම්රිය මාර්ගය හරස් කරමින් විරෝධතාවක්. ඔය අඩියෙන් අඩිය ගෙනියන්න හදන්නේ. ගන්න එපා අය දිනියන්න. කල්පරොල් ලම්බේ අඩියක් කල්ලන්න එපා. ඔබ මේක සිටින්නේ පැත්තකයක් ඇත්ත කියන හිරු ප්‍රවෘත්ති සමගින්. යාපනයේ මහනගර සභාවේ විපක්ෂ නායකයා ලෙස කටයුතු කළ නීතිඥ මුඩියාපු රෙමීඩියස් උතුරු පළාත් සභා ඡන්ද විමසීමේදී එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් තරඟ කිරීමට තීරණය කර තිබෙනවා. ඔහු 2009 වසරේ පැවති පළාත් පාලන මැතිවරණයෙන් දෙමළ ජාතික සන්ධානය යටතේ තරඟ කර යාපනයේ මහනගර සභාවේ විපක්ෂ නායකයා ලෙස තීරීපත් වුණා. කෙසේ වෙතත් පසුව ඔහු එම පක්ෂයෙන් නිවත් වී ස්වාධීන මන්ත්‍රීවරයෙකු ලෙස කටයුතු කළා. 2010 වර්ෂයේ දෙසැම්බර් මාසයේ ඉඳලා මම තනියම ඔපොසිෂන් පාර්ටි එකක් වගේ මගේ වැඩ කරගෙන ආවා. මම අනිවාර්යයෙන්ම ඊළඟ පළාත් සභාව මැතිවරණයට ආණ්ඩුව පැත්ත නිදහස් පක්ෂයේ කැන්ඩිඩේට් කෙනෙක් වගේ කන්දස් කරනවා. අනිවාර්යයෙන්ම අපි මේ පළාත් සභාවේ දිදනවා. මේ අතර එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් කිල්නොච්චි දිස්ත්‍රික්කයෙන් උතුරු පළාත් සභා මැතිවරණයට ඉදිරිපත් වීමට ඉල්ලුම් කළ අපේක්ෂකයින් හා පක්ෂ නියෝජිතයින් දැනුවත් කිරීම අද සිදු කරනවා. ඒ කිල්නොච්චි එක්සත් ජනතා නිදහස් සන්ධාන සම්බන්ධීකරණ කාර්යාලයේදී. එහිදී සන්ධානයේ මහලේකම් අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පැවසුවේ දෙමළ ජාතිකයන් වෙනුවෙන් පෙනී සිටින ඇතම් දේශපාලඥයින් අඩුම තරමින් අදාළ ප්‍රදේශවල පවා ජීවත් වන පුද්ගලයින් නොවන බවයි. මේ අතර අද කොළඹදී පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී ජාතික නිදහස් පෙරමුණ පැවසුවේ 13 වැනි සංශෝධනයේ බෙදුම්වාදී බලතල ඉවත් නොකිරීම හේතුවෙන් උතුරේ ඡන්දයට තරග නොකරන බවයි. ජාතික නිදහස් පෙරමුණෙන් අපි උතුරු පළාත් සභාව සඳහා තරඟ කරන්නේ නැහැ. මොකද මේ වන විටත් ඒ සංශෝධන ඉවත් නොකර ඒ පළාත් සභා මැතිවරණය පවත්වන නිසා අපි කිසිසේත් මේකට සහභාගීත්වයක් වෙන්නේ නැහැ. නමුත් අපි වයඹ සහ මධ්‍යම පළාත් සඳහා අපි අපේ නියෝජිතයින් සම්බන්ධ කරනවා. මේ අතර එක්සත් ජාතික පක්ෂයේ අද පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවේදීද ඉදිරි පළාත් සභා මැතිවරණය සම්බන්ධයෙන් අදහස් පළ වුණා. පළාත් 3 සඳහාම එක්සත් ජාතික පක්ෂය මේ වෙනකොට නාම යෝජනා සකස් කරමින් තිබෙනවා. 31 හෝ පළවෙනිදා තමයි නාම යෝජනා බාර දෙන්න බලාපොරොත්තු වෙන්නේ. මේකෙදී අපි ප්‍රධාන අමාත්‍ය අපේක්ෂකයන් නම් කිරීම තීරණය ප්‍රකාශයට පත් කරන්න බලාපොරොත්තු වෙන්නේ නාම යෝජනා බාර දීමෙන් අනතුරුව. මෙතෙක් අපි එවැනි තීරණයකට ලැබිලා නැහැ. කෙසේ නමුත් අපි පළාත් 3ටම එක්සත් ජාතික පක්ෂයෙන් තරඟ කරන බව මම කොහොම පැහැදිලිව සඳහන් කරන්න කැමතියි. මේ වෙනකොට එක්සත් ජාතික පක්ෂය විතරක් නෙවෙයි පසුගිය වතාවේ ආණ්ඩුවෙන් තරඟ කරපු පළාත් සභා මැති ඇමතුරු කීප දෙනෙක් එක්සත් ජාතික පක්ෂයෙන් මෙවර නාම යෝජනා ඉදලා තිබෙනවා. මෙරට සංචාරක නිරත බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තු නියෝජිත කණ්ඩායම අද උතුරේ සංචාරක නිරත වුණා. එහිදී ඔවුන් දෙමළ ජාතික සන්ධානයේ නියෝජිතයින් මුණ ගැසී සාකච්ඡාවක් පවත්වා තිබෙනවා. මෙම හමුව පැවැත්වුණේ දෙමළ ජාතික සන්ධානයේ කිලිනොච්චි දිස්ත්‍රික් කාර්යාලයේදී. මෙම සාකච්ඡාව සඳහා දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මාවේ සේනාධිරාජා මහතා ඇතුළු එම පක්ෂයේ නියෝජිතයන් පිරිසක් එක්ව සිටියා. මෙහිදී වැඩි අවධානයක් යොමු වී ඇත්තේ උතුරේ මැතිවරණය සහ 13 වැනි ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව පිළිබඳවයි. 13 වැනි ව්‍යවස්ථා සංශෝධනය යටතේ වන පරිපූර්ණ බලය බෙදීමකට එකඟදයි බ්‍රිතාන්‍ය නියෝජිතයින් විමසූ විට දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මාවේ සේනාධිරාජා මහතා කියා සිටියේ එය උතුරු නැගෙනහිර පවතින ගැටලු සඳහා ඇති එකම විසඳුම නොවන බවයි. රාජ්‍ය එක්සත් ජාතීන්ගේ සංවිධානයට සහ ඉන්දියාවට පොරොන්දු පරිදි 13න් එහා ගිය බලය බෙදීමකට එකඟ විය යුතු බවටයි දෙමළ සන්ධානයේ නියෝජිතයින් අවධාරණය කළේ. The present unitary character of the constitution not permit for devolution. දැනට පවතින ආණ්ඩුක ව්‍යවස්ථාවේ ඒකීය භාවය සම්බන්ධයෙන් වන නිර්වචනය සැබෑ බලය බෙදා හැරීමකට ඉඩක් ලබා දී නැහැ. ඒ ඊටම දුර්වල ව්‍යවස්ථාවක්. අපිට අවශ්‍ය කරන්නේ ෆෙඩරල් ක්‍රමයේ බලය බෙදා හැරීමක්. එය ඒකී ශ්‍රී ලංකාවක් තුළ සිදුවිය යුතු යන්න මගේ හැඟීමයි. ඒකී ශ්‍රී ලංකාවක් තුළ අපට සම්පූර්ණ ස්වාධීන ප්‍රදේශයක් අවශ්‍යයි සියලු බලතල සහිතව. පොලිස් බලතලද ඇතුළුව.
බ්‍රිතාන්‍යය පවා ප්‍රාදේශීය පරිපාලන ඒකකයන්ට ස්වාධීන පොලිස් ඒකක පිහිටුවා ගත හැකියි. අපි බලාපොරොත්තු වන්නේත් එවැන්නක්. උතුරු අධිවේගී මාර්ගයට විරෝධය පළ කරමින් රාගම බටුවත්ත ප්‍රදේශවාසීන් අද පෙරවරුවේ වල්පොළ දුම්රිය ස්ථානය අසල උද්ඝෝෂණයක නිරත වුණා. මේ හේතුවෙන් ප්‍රධාන දුම්රිය මාර්ගයේ ධාවනය පැය කිහිපයකට අඩා ලැබුණා. උතුරු අධිවේගී මාර්ගයට විරෝධය පළ කරමින් වල්පොළ දුම්රිය ස්ථානයේ ආසනදී මෙම උද්ඝෝෂණය අද පෙරවරු 6:30ට පමණ ආරම්භ කෙරුණා. දුම්රිය පාලක මැදිරිය සඳහන් කළේ උද්ඝෝෂණයේ හේතුවෙන් උදෑසන දුම්රිය ධාවනයේ පැය කිහිපයකට අඩාලු බවයි. මේ හේතුවෙන් දුම්රිය මගින් මෙන්ම මාර්ග අවහිර වීම හේතුවෙන් බස් මගින්ද දැඩි අපහසුතාවට පත් වුණා. දුම්රිය පාලක මැදිරිය සඳහන් කළේ උදෑසන ගමන් ගන්නා දුම්රිය ගමන් වාර වල්පොළ දුම්රිය ස්ථානය දක්වා පමණක් සීමා වූ බවයි. ප්‍රදේශවාසීන් චෝදනා කරන්නේ මාර්ග සංවර්ධන අධිකාරිය උතුරු අධිවේගී මාර්ගයේ කලින් සැලැස්ම හදිසියේ වෙනස් කර ඇති බවයි. පැරණි සැලසුම අනුව නිවාස 57කට ආසන්න සංඛ්‍යාවක් ඉවත් කිරීමට නියමිතව තිබුණද නව සැලැස්ම අනුව එය 200කට ආසන්න සංඛ්‍යාවක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. මේ මාර්ගය තමයි ක්‍රියාත්මක කරන්න කියලා අපිට කිව්වා. බටුවත්ත වල්පොළ ඒ වගේම නාරගොඩ පාලුව ගම් තුනටම අවම හරිය කරන විදිහට අවම නිවාස සංඛ්‍යාවක් යන විදිහට තමයි මේ මැප් එක ඇදලා තියෙන්නේ. ස්ථිර කරලා මේ පාර හදිසියෙම වෙනස් කරේ අධිජාත්‍ය කුමක්ද? මම මේ ගමේ අවුරුදු දැන් 32කට ආසන්න කාලයක් ජීවත් වෙන්නේ. ගම්බින් ගෙවල් දොරවල් සම්පූර්ණයෙන්ම නැතිබංග කරමින් අයාල යන මේ සංවර්ධනයට අපි කැමති නැහැ. සුදුසු විකල්ප මාර්ගයේ තියෙද්දි විවිධ බලවේග මගින් මේ පැත්තට පාර තල්ලු කළ දැන් පිළිබඳව අපේ බලවත් විරෝධය මේ අවස්ථාවේදී ප්‍රකාශ කරනවා. උද්ඝෝෂණයේ හේතුවෙන් අපහසුතාවට පත් වූ දුම්රිය මගින් ඒකද අපි මේ රස්තද මොනවා කරන්නේ මෙතන අපිට යන්න දෙන්න මේ මෙතන මේ මොනවා හරි බල්ලා කරලා බලන්න මොකක්ද මේ ප්‍රශ්නේ කියන එක මේකට විසම දෙන්න කියන වර්ධාරේ ඉරයි කියලා මේ බාන්දරේ ඉඳලා ඉන්නේ වැඩනේ හරි අපරාධයක්. පැය 3කට ආසන්න කාලයක් උද්ඝෝෂණයේ නිරත පිරිස අනතුරුව විසිර ගියා. දැන් තවත් දේශීය කිහිපයක් සමගින් රටවටා හිරෝ. රටවටා හිරෝ. ජාතික කෞතුකාකාර සොරකම සම්බන්ධයෙන් අත්අඩංගුවට සිටින ප්‍රධාන සැකකරුවන කංකෙට්ටාහිවත් ලංසගේ ප්‍රියන්ත නැමැත්තා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කළ කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය සෙසු සැකකරුවන් 7 දෙනා රුපියල් ලක්ෂ 10 බැගින් වූ ශරීර ඇප මත මුදා හැරීමට නියෝග කළා. අද නඩුව කැඳවූ අවස්ථාවේ අනාවරණය වී ඇත්තේ අදාළ සැකකරුවන් 7 දෙනාට එරෙහිව පුරාවිද්‍යා ආඥා පනත යටතේ නඩු පැවරීමට තරම් සාක්ෂි නොමැති බවයි. පොලිස් නිලධාරීන්ට බැන තර්ජනය කිරීමේ චෝදනා මත වරෙන්තු නිකුත් කර තිබූ ගෝමරන් කඩවල ප්‍රාදේශීය සභාවේ සභාපති එල්.බී. චන්දන විජිත කුමාර මහතා නීතිඥවරයෙකු මාර්ගයෙන් අද ත්‍රිකුණාමලය අධිකරණය වෙත බහර වූ අතර එහිදී රුපියල් 25000ක ශරීර ඇප මත මුදා හැරුණා. හම්බන්තොට පල්ලිමල්ල ප්‍රදේශයේ පිහිටි රජයේ වීගබඩා වාසන්නයේ තිබූ විදුලි වැටට හානි සිදු කරමින් ඊයේ රාත්‍රියේම පරිශ්‍රයට ඇතුළු වූ වනාලියෙකු වීගබඩාවට හානි සිදු කර තිබෙනවා. සිය වැඩිමහල් සොහොයුරිය සමගින් සෙල්ලම් කරමින් සිටි වැලිකන්ද කරපොළ ප්‍රදේශයේ වයස අවුරුදු 1කමාරක දැරියක් නිවස ආසන්නයේ පිහිටි ඇලමාර්ගයට වැටීමෙන් මිය ගොස් තිබෙනවා. රටවටා හිරෝ. බ්‍රිතාන්‍ය රජපෞලේ නව සමාජිකයා ලන්ඩන් වේලාවෙන් ඊයේ පසරු 4:24ට මෙලොව එළිය දොටුවා. මේ පිළිබඳ නිවේදනය බකින්හම් මාලිගයේ ඉදිරිපිට ප්‍රදර්ශනය කළේ රැස්ව සිටි ජනතාවගේ උණුසුම් ප්‍රතිචාර මැද්දේ. දින ගණනක් පුරා බ්‍රිතාන්‍ය ජනතාව නොයිවසිලෙන් බලා සිටි දරුවපත ඊයේ පස්වරු 4:24ට ශාන්ත මරියා රෝහලේදී සිදු වුණා. කුමරියා බිහි කළේ පිරිමි දරුවෙකු වන අතර උපදින විට බිලිඳාගේ බර රාතල් 8කොත් අවුන්ස 6ක් වූ බව වෛද්‍යවරුන් සඳහන් කරනවා. වෛද්‍යවරුන්ගේ අත්සනින් යුත් බිලිඳාගේ තොරතුරු ඇතුළත් ප්‍රකාශනය උපතින් පැය කිහිපයකට පසු පළමු වරට මහජනයා සඳහා බකින්හම් මාලිගයේ ඉදිරිපිට ප්‍රදර්ශනය කළේ රැස්ව සිටි ජනතාවගේ උණුසුම් ප්‍රතිචාර මැද්දේ. බ්‍රිතාන්‍ය රාජකීය චාරිත්‍රයට අනුව බිලිඳු උපත පිළිබඳ පුවත දැනුම් දුන් ආකාරයයි මේ. ඒ පිළිබඳ ආරංචියත් සමග උද්දාමයටපත් පිරිස් වලින් මාලිගා පරිශ්‍රය පිරී තිබෙනවා. මේ අතර බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරයා ඇතුළු අනෙකුත් රාජ්‍ය නායකින් කුමරුගේ උපත වෙනුවෙන් තම සුබපැතුම් පණිවිඩ නිකුත් කළා. ඊයේ දිනේ බ්‍රිතාන්‍යයේ උපත ලද සියලු බිලිඳුන්ට කුමරු වෙනුවෙන් පැන්ස එකක් වටිනා කාසියක් ත්‍යාග කිරීමට රාජකීය කාසි නිර්මාණකරුවන් වන රොයල් මින්ට් සමාගම තීරණය කර තිබෙනවා. දෙවන එලිසබෙත් මහරජනගේ රුව සහිත මෙම කාසිය නිර්මාණය කර ඇත්තේ රිදියෙන්.
මේ දිනවල බ්‍රිතාන්‍ය කඩසාප්පු පිරී තිබෙන්නේ තෑගි භාණ්ඩ සහ සුබ පැතුම්පත් වලින්. වෙළඳසැල් හිමියන් ප්‍රකාශ කරන්නේ බ්‍රිතාන්‍ය වැසියන් මතක සටහන් ලෙස විශාල වශයෙන් විසිතුරු භාණ්ඩ මිලදී ගන්නා බවයි. බිලිඳු උපත සමරමින් රාජකීය හමුදා අනුකණ්ඩ බකින්හැම් මාලිගයේ ග්‍රීන් පාර්ක්හි ආචාර වෙඩිමුර මාලාවක් පැවැත්වුවා. රෝහලෙන් පිට වූ පසු රාජකීය පවුල තම පළමු දින කිහිපය කුමන ප්‍රදේශයේ ගත කරන්නේද යන්න තවමත් හෙළිදරව් කොට නැහැ. කෙසේ වෙතත් විලියම් කේට් දෙපළ පවසන්නේ තම පුත් කුමරු ඇතිදැඩි කිරීම සඳහා සුදුසුම ස්ථානය වන්නේ කෙන්සින්ටන් මාලිගය බවයි. තම පුත් කුමරුගේ වැඩ කටයුතු වෙනුවෙන් කිරිමවකගේ සේවය ලබා නොගන්නා බව විලියම් කේට් යුවල වැඩිදුරටත් පවසනවා. ලොව වටා හිරු Hero Sports Corner. ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර දෙවන එක්දින තරගයට මේ වන විට වර්ෂාවෙන් බහදා එල්ල වෙ තිබෙනවා. තරගය පැවැත්වෙන්නේ කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී. Proteas in Sri Lanka. තරගයේ කාසිය වාසී දිනු ශ්‍රී ලංකා නායක දිනේෂ් චන්දිමාල් පළමුව පන්දුර පහර දීමට තීරණය කළා. ශ්‍රී ලංකා ඉනිම ආරම්භ කළේ දිලිෂාන් සමගින් තරංග. ආරම්භක කඩුල්ලේ සබඳතාව ලකුණු 7කට සීමා කරමින් තරංග ලකුණු 3කට දැවී ගියා. දෙවන කඩුල්ලට දිලිෂාන් සමගින් පිටියේ එක්වුණු සංගක්කාර ලකුණු 59ක සබඳතාවක් ගොඩනැගුවා. සංගක්කාර ලකුණු 37කට දවා ගන්නට පැංගිසෝ සමත් වුණා. ශ්‍රී ලංකා කණ්ඩායමේ තුන්වන කඩුල්ල බිඳ වැටුනේ මුළු ලකුණු සංඛ්‍යාව 106 දී. එහිදී ලකුණු 17ක් ලබා සිටි මහේල දවා ගන්නට ඇල්විරෝ පීටර්සන් සමත් වුණා. දිලිෂාන් දෙවි ගියේ කඩුල්ල පිටුපස සිට AB ඩිවිලියර්ස් රැකගත් අති විශිෂ්ට උඩපන්දුවක් හමුවේ. ලකුණු 43ක් ලබා සිටියේදී දිලිෂාන් දෙවි ගියා. තිරිමාන්නට ලබා ගැනීමට හැකි වුණේ ලකුණු 13ක් පමණයි. බැටිං පවර් ප්ලේ අවස්ථාවේදී ශ්‍රී ලංකා පිතිකරුවන්ට ලබා ගැනීමට හැකි වුණේ ලකුණු 24ක් පමණයි. එම අවස්ථාවේ පිටියේ ක්‍රීඩා කළේ මුබාරක් සහ චන්දිමාල්. වසර 4කට පසු ශ්‍රී ලංකා කණ්ඩායමට එක්වුණු ජෙහාන් මුබාරක් ලකුණු 8කට දෙවී ගියා. මුළු ලකුණු සංඛ්‍යාව 192ක් වෙද්දී ශ්‍රී ලංකා කණ්ඩායමේ 7 වන කඩුල්ල බිඳ වැටුණා. එහිදී ක්‍රිස් මොරිස්ගේ පන්දුවක් හමුවේ දෙවී ගියේ ලකුණු 11ක් ලබා සිටි තිසර පෙරේරා. කලකට පසු ලකුණු 4ට පැමිණි චන්දිමාල් ලකුණු 43ක් ලබා සිටියේදී ෆැෆ් ඩු ප්ලෙසිස්ගේ අති විශිෂ්ට උඩපන්දු රැකීමක් හමුවේ දෙවී ගියා. රංගනහිරත් ලකුණු 13යි. 50 වන පන්දුවාරයේ ක්‍රියාත්මක වෙද්දී තරගයට වර්ෂාවෙන් බාධා එල්ල වුණා. ඒ වන විට ශ්‍රී ලංකා ක්‍රීඩකින් කඩලු 9ක් දැවි ලකුණු 223ක් ලබාගෙන සිටියා. කෙසේවත් මේ වන විටත් වර්ෂාව නතර වී නැහැ. මේ නිසා ශ්‍රී ලංකා එනිම පන්දුවර 49යි පන්දු දෙකකට සීමා කරන්නට විනිශ්චයවරුන් පියවර ගත්තා. ඒ අනුව ශ්‍රී ලංකා ඉනිම දැක්වෙන්නේ කඩුළු 9කට ලකුණු 223ක් ලෙස. Hero Sports Corner. හිරු රාත්‍රී 7 ප්‍රධාන පුවත් ප්‍රකාශයේ නිමාවට පත්වනවා. පැත්තක් නැතුව ඇත්ත දැනගැනීමේ අයිතිය තවදුරටත් තහවුරු කරගන්න ඔබේ ජංගම දුරකථන ජාලය අනුව තිරේ දිස්සන පරිදි හිරු ප්‍රවෘත්ති SMS සේවාව සක්‍රිය කරගන්න. යලිත් තමිමු රාත්‍රී 9:30ට. ආයිබෝවන්.